ළමයි එහෙනම් ආයුබෝවන් අපි ජ්‍යාමිතිය සම්මන්ත්‍රණයේදී අතරම එදා කතා කරා තර්ක කිරීමේ මහා මන්ත්‍රයවත් ප්‍රත්‍යක්ෂ. ඔය ප්‍රත්‍යක්ෂයට අපේ ඉදිරියේදී උගන්වනවා ගණන් 50ක අපේ නිබන්ධනයක් තියෙනවා මූලික ප්‍රවේශයත් එක්ක ඒ ඉදිරියේදී ඔබට ලැබෙවි ඔබට ලබා ගන්න ක්‍රමවේද සකස් කරන්නම්. අද මම सामान्य में सेंसुरात सामंत्रण मालाव दिगिन दिगटම යනවා ළමයි. ඒ කියන්නේ ජ්‍යාමිතික සම්පූර්ණ විෂය නිර්දේශය මේ සම්මන්ත්‍රණ මාලාව හරහා දෙවරක් ආවරණය කරන්න සැලසුමක් තියෙනවා. ඒ කියන්නේ එතකොට මූලාරම්භයේ ඉඳලා එදා අපි ප්‍රත්‍යක්ෂ ගත්තේ ජ්‍යාමිතිය තර්ක කිරීමේ කොටස. අද මම ජ්‍යාමිතිය මූලිකම ප්‍රවේශය කියන තැන ඉඳන් ආරම්භ කරගෙන යනවා. ජ්‍යාමිතිය කොහොමද ආරම්භ වෙන්නේ, කොතනින්ද ආරම්භ වෙන්නේ අනේ වෙනි කොටසේ ඉඳන්. right? එතකොට දරුවනේ ඔබට ගැටලු තියෙනවා නම් මැසේජ් කරන්න. අපි මේක ආරම්භ වෙන්නේ ජ්‍යාමිතිය කියන එක මුලින්ම ආරම්භ වෙන්නේ ළමයි ලක්ෂය. මේ ලක්ෂය කියන එක තිතක් මගින් හෝ අපිට කතරයක් මගින් සන්තුහන් කරන්න පුළුවන්. මේ ලක්ෂයක පවා අපිට ලක්ෂණයන් තියෙනවා. දැන් ලක්ෂයක් ගත්තොත් ළමයි මේ ලක්ෂය අපි මෙහෙම කොටස් දෙකකට බෙදාගත්තොත් ලක්ෂය හරහා රේඛාවක් යවලා ඉර උඩ අංශක 180යි ඉර යට 180යි ලක්ෂයක් කොට කෝණවල එකතු 360යි කියන ජ්‍යාමිතික ලක්ෂණය අරගෙන අපිට සාකච්ඡා කරමින් යන්නත් පුළුවන්. right? ඒ වගේම තමයි ලක්ෂයෙන් පස්සේ ලක්ෂ දෙකක් ක්‍රියා කරලා හැදෙන සරල රේඛාව. එතකොට මුලින්ම ලක්ෂය මුලින්ම සරල රේඛා ඛණ්ඩකෙන් ඊට පස්සේ ළමයි ලක්ෂ 3ක් හෝ 3කට වැඩි පිරිසක් සම්බන්ධ වෙලා හැදෙනවා තලයක්. ඒක තල රූපයක්. මේ වගේ තලයක අඳින්න පුළුවන් රූපයකට අපි කියනවා තල රූපයක්. අවම ලක්ෂ 3ක් වනේ ලක්ෂ 3කට වඩා 3ක් හෝ 3කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා හැදෙනවා තලයක්. එතකොට මුලින්ම ජ්‍යාමිතිය ආරම්භ වෙනවා ලක්ෂය. ඊට පස්සේ රේඛා ඛණ්ඩය නේද? රේඛා ඛණ්ඩය නේද? ඊට පස්සේ තලය. මෙන්න මේ තුන් දෙනා සහභාගී වෙලා ජ්‍යාමිතිය ආරම්භ වෙනවා. මූලිකම ජ්‍යාමිතිය. එතකොට අපි මේ වගේ ඝන වස්තුවක් ගත්තොත් මේ ඝන වස්තුවක අපිට දකින්න පුළුවන් ওই ලක්ෂණ තුන. ඊටමත් මම ලක්ෂයෙන් ඉඳන් පටන් ගන්නේ මුලින් ඉඳන් බිඳුවේ ඉඳන්. එතකොට මේ බිඳුවේ සිට අපි ඉගෙන ගත්තොත් දරුවනේ අපේ ජ්‍යාමිතිය තාමත් ජ්‍යාමිතිය සුපිරි දක්ෂයෙක් වන්නත් පුළුවන්. එතකොට අපි මේක නම් කරොත් මේ විදිහට A B C D make it E, F, G, H. Make it අපි වෙනම ලක්ෂ ටික ලකුණු කරු ලක්ෂ. ඊට පස්සේ රේඛා ඛණ්ඩ. ඊට පස්සේ තල. එතකොට ලක්ෂ එනවා අපිට මෙතන ලක්ෂ කීයක් තියෙනවද ගණකයක 4යි 8ක් ලක්ෂ වලට අපි කියනවා ශීර්ෂ 8ක් තියෙනවා A B C D E F G H රේඛා ඛණ්ඩ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දාර කිව්වොත් රේඛා ඛණ්ඩ යට 4යි උඩ 4යි කෙලින් 4යි ඔක්කොම රේඛා ඛණ්ඩ කීයක් තියෙනවද 12. ඔක්කොම රේඛා ඛණ්ඩ 12. එතකොට මම පහළ රේඛා ඛණ්ඩ 4 විතරක් ලියනනම් ඕගොල්ලෝ ඉතුරු ටික ලියන්න. AB BC ඊට පස්සේ CD ඊට පස්සේ එනවා DA ඊට පස්සේ තල ඔගොල්ලෝ ඉතුරු රේඛා ඛණ්ඩ ටික ලියා ගන්න. right? අමාරු නෑනේ. තල කීයක් තියෙනවද? මේ පතුල. එකක් පතුල. ඊට පස්සේ වහල
දෙපැත්තේ ඉස්සරහ පැත්තයි පස්ස පැත්තයි. එතකොට තලයක් නම් කරන්න අනිවාර්යයෙන්ම අකුරු 3ක් හෝ ඊට වඩා වැඩි පිරිසක් ඕනේ. එතකොට මේක පහළ තලය ඒ කියන්නේ අඩිය අපිට නම් කරන්න පුළුවන් මෙහෙම A B C D කියලා. මේ එකම ඕඩර් එකකට යන්න ඕනේ. එක්කෝ මේ පැත්තට යන්න ඕනේ, එක්කෝ දක්ෂිනාවර්ත ඕනේ, නැත්නම් වාමාවර්ත. ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට, එහෙම නැත්නම් අනිත් පැත්තට. තලයක් නම් කරන්න පුළුවන්ද මෙහෙම? මේ තලේ නම් කළොත් මම පතුලේ තලේ නම් කරනවා මෙහෙම. A B D C කියලා. හරිද? මේක වැරදි. තලයක් කොහොම නම් කරන්නේ? එකම ඕඩර් එකකට යන්න ඕනේ. තමයි මේක යන්න ඕනේ එකම ඕඩර් එකකට. නේද? මේක යන්න ඕනේ එකම ඕඩර් එකකට. නේ එක්ක දක්ෂිනාවර්ත නැත්නම් වාමාවර්ත. මෙහෙම ගිය දුටුගැමුණු රජතුමා මුල් කාලේ යුද්ධ කරා වගේ A B D C වැරදි. එහෙම ගියොත් අනේ සර්ව කාරණාපව වැදගත්. එහෙනම් තලයක් නම් කරන්න අපි ආපහු මේක වහලේ නම් කරමු. වහලේ මේ වහලේ කොහොමද? අනිත් අතට නම් කරමු කැමති අතට. මම ඉස්සලම නම් කරේ මේ පැත්තට. මේ පැත්ත කියන්නේ වාමාවර්ත. ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්ත දක්ෂිනාවර්ත. H G H මේ පැත්ත. ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්ත H G ඊට පස්සේ ඒ ඕඩර් එකට යන්න ඕනේ. පැන යන්න බෑ. තලයක් නම් කරනකොට අන්න ඕක තමත් පැටික දාගන්න අංක එක. බිඳුව ඉඳන් ලක්ෂයෙන් පටන් ගත්තා. මේ තල සංවෘත තල රූපය. සංවෘත තල රූපය. ඒ කියන්නේ පුතේ මේ බෝඩ් එක ගත්තොත් මේක තලයක්. බෝඩ් එක ගත්තොත් තලයක්. එතකොට මේ බෝඩ් එකක් මත අඳින මේ වගේ සංවෘත තල රූප. ඒ කියන්නේ කට වැහිච්ච සරල රේඛීය තල රූප තියෙනවා. ඒ වගේම සරල රේඛා සහ වක්‍ර රේඛා එකතු වෙලා හැදෙන තල රූපක් තියෙනවා. මේ වගේ තලයක් මත අඳින රූප තල රූප. තලයක් මත අඳින රූප තල රූප. ඒක අර අපි ඉගෙන ගන්නවා සරල රේඛීය තල රූප දෙකම කලවම් වෙලා වක්‍ර රේඛා සහ ඒ කියන්නේ රේඛා ඛණ්ඩත් ಜಾති දෙකක් තියෙනවා සරල රේඛා සහ වක්‍ර රේඛා. ඒතකොට මේ දෙකම මික්ස් වෙලා තමයි සංවෘත තල රූප හැදෙන්නේ. සංවෘත කියන්නේ කට වැහිච්ච එක. කට වැහිච්ච එක. සංවෘත කියන්නේ තල කට වැහිච්ච රූප. තලයක අඳින රූප තල රූප. එච්චරයි. short and sweet. තලයක අඳින රූප තල රූප. අවම තලයක් කවදාවත් ලක්ෂ දෙකකින් හැදෙන්න බෑ. තලයකට අවම වශයෙන් ලක්ෂ 3ක් තියෙන්න ඕන. 3ක් හෝ ඊට වැඩිය තියෙන්න ඕන. ලක්ෂ දෙකක් ක්‍රියා කරලා කවදාවත් තලයක් පෙන්වන්න බෑනේ සරල රේඛාවක් විතරයි පෙන්වන්නේ. එක මත එක නොවැටෙන ලක්ෂ 3ක් අවම වශයෙන් ඕන. එතකොට ඔන්න තලය. මෙතන තල තියෙන තල කියන්නේ මූණක් එක ඝන වස්තු තල 6ක් තියෙනවා. ඕගොල්ලෝ ඒ 6 සම්පූර්ණ කරනවා. ඒ 6 සම්පූර්ණ කරනවා. මෙතන තල 6ක් තියෙනවා. මෙතන සරල රේඛා ඛණ්ඩ 12ක් තියෙනවා. අර දාර ගණනම තමයි මූණක් ගණනම තමයි මේ තල කියන්නේ. ඒතර මම ඒව ඕගලන්ට පුරව ගන්න හිස්තැන් තියලා ඉන්න ඔය ඔක්කොම සරල දේවල් නේ. තල ගැන ඉගෙන ගන්න අපි 6 ශ්‍රේණිය. හැබැයි ඒ දැනුම පැහැදිලිව ඕනේ අපිට නිර්මාණශීලී ගමනක් යන්න. හරි. මම හිතුවා අපි අර දෙවෙනි අංකයට මම හිතනවා මූලිකම ඒ සංකල්පය ඔබට පැහැදිලි වුණා කියලා. right. අංක 2. අපි කතා කරනවා තලයක් මත සෑදෙන කෝණ. තලයක් මත සෑදෙන කෝණ. මේ රේඛා දෙක එකිනෙකට එකතු වීමෙන් සෑදෙන කෝණ. තොර කෝණයක් කියන්නේ ඇත්තටම ඡේදනය වන රේඛා දෙකක් අතර පරතරය. ඇත්තටම ඡේදනය වන රේඛා දෙක අතර පරතරය. අන්න මේකට අපි කියනවා කෝණය.
කෝණයක ප්‍රධාන අංග. අන්න ඡේදනය වෙනවා කියන්නේ හමු වෙන. මේ හමු වෙන රේඛා දෙක. මෙතන ඡේදන ලක්ෂය. ඒකට කෝණයේදී විශේෂ නමක් තියෙනවා. එයා තමයි මේන් කැරක්ටර්. ශීර්ෂය. කෝණයක මේන් කැරක්ටර් එක ශීර්ෂය. ඒතකොට ඒ ශීර්ෂයත් එක්ක බද්ධ වෙලා පාද දෙකක් තියෙනවා. ඔය පාදවලට අපි කියනවා බාහු. බාහු කියන්නේ පාදම් තමයි. බාහු කියන්නේ පාදම් තමයි. ඒතකොට කෝණයක විශාලත්වය කියන්නේ මේ රේඛා දෙක අතර පරතරය මයින්ෝ කෝණමානය ඇසුර. අංශකවලින් ඒකක අංශක කෝණමානය ඇසුර. ඒතකොට කෝණයක් කියන්නේ මේ රේඛා දෙකක් අතර පරතරය. රේඛා දෙකක් අතර පරතරය. ඒ කියන්නේ ඡේදනය වෙන රේඛා දෙකක් අතර පරතරය. ඒතකොට මම කියන බලන්න මේකේ මේ කෝණයේ විශාලත්වය කියන්නේ मैसेज कर मैं कौन विशाल मैं रेखा देखा तो कौन विशाल उत्तर मैं देखा तो कौन विशाल बिंदु चेतने कौन बिंदु मैं रेखा मत कौन की मैं रेखा मत कौन अनेक से आंसू चलो मैं कैसे आंसू एक आप कौन माने थी ना बिना ने एक कावाक्लाट मैं आंसर के कैसे आंसू है ना इधर आता था तीनों को एक कैसे आंसू इधर उधर था तीनों इधर आता था तीनों नहीं तो रे एक कैसे आंसू तुलसी है ता समांतर रेखा अतर कौन की बिंदु समांतर रेखा अतर कोण बिंदु ඊට පස්සේ මේකට සිම්පල් ඒ මේක දාගෙන කෝණේ කියන්නේ රේඛා දෙකක් අතර පරතරය ඊට පස්සේ අපි කෝණවල වැදගත් ටිකක් සිම්පල් ඒ මෙයාට ඔගොල්ලෝ ලියගන්න සිම්පල් ඒ විශාලත්වයේ අණුව कोण वर्ग कितने विशालत्व अणु कोण वर्ग कितने विशालत्व अणु कोण वर्ग कितने मुलिम्मे ना අපිට තමයි අංක 1 සුළු කෝණය කියන්නේ අංශක කීයට වඩා අඩුද සුළු කෝණය 90ට අඩු मेमोरी कोड सुरू कोड इधर बस यहाँ पे टाइम ट्रिचु कोड मैं मेथड करना देख ट्रिचु कोड क्या आंसर का अनु मेमोरी कोड मेरा आंसर का अनु है ट्रिचु कोड आंसर का अणु है तुम सरल कोण කෙලිම අංශක 180 සරල රේඛාවක් මත කෝණ මේ මූලික කාරණා ටික හරියට අල්ලගන්න සරල කෝණ ත්‍රිකෝණයේ සංකේතය මේ අනේ එවැනි කාරණා පිළිබඳ වද අවධානය වැඩි කරගන්න සරල කෝණ මම යනවා හතර මෙතනට ඊට පස්සේ මහ කෝණ කියන්නේ අංශක 90ක් 180ක් අතර කෝණ 90ක් 180ක් අතර කෝණ ඒ කියන්නේ මේ වගේ මෙවැනි කෝණ මහ කෝණ මේක විවිධ හැඩතල තියෙන මේ අවසාන වශයෙන් පරාවර්ත කෝණ परावर्तक कोण के नहीं परावर्तक कोण के अंशक 180ට වැඩි 180ට වැඩි परावर्तक 180ට වැඩි तोර මෙවැනි කෝණ සුළු කෝණයක වටේ කෝණේ පරාවර්තක පිටු කෝණයක වටේ කෝණේ පරාවර්තක मह कोणे को वाटे कोणे परावर्त सिंपल बी कोण नाम किरीम
කෝණ නම් කිරීම. තමයි බලමු කෝණයක් නම් කරන හැටි. මේක ඉතාමත් වැදගත්. ABC කෝණයක් නම් කරනකොට මේන් කැරක්ටර් එක වෙන්නේ ශීර්ෂයක්. අනේ එයා මේන් කැරක්ටර් එක. එයාට උඩින් දානවා මේ කෝණයේ සංකේතය. එතනම දාර දෙකක් විතර තියෙනවා නම් කෝණයක් මේ තනි අකුරකින් උනත් නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ශීර්ෂයකදී හමු වෙන්නේ දාර දෙකක් විතර නම් අපිට පුළුවන් කෝණයක් තනි අකුරකින් පවා නම් කරන්න. එතකොට මේ කෝණය නම් B කියලා නම් කරන්න පුළුවන්. මොකද මේ කැරක්ටර් එක තමයි කෝණයක් නම් කිරීමේ ශීර්ෂය. ඊට පස්සේ ඕනෙන සාමාන්‍ය කෝණයක් නම් කරනකොට අකුරු තුනක් ශීර්ෂය අකුරයි දෙපැත්තක බාහුව දෙකේ කෙළවර අන්තයේ අකුරු දෙක දානවා. එතකොට A හා C. එතකොට මේ අන්තයේ බාහුව දෙකේ කෙළවර අකුරු දෙක මාරු වුණාට ගැටලුවක් නෑ. මේක ප්‍රකාශ වෙන්නේ එකම කෝණ. කියන්නේ මේ B කියන කෝණය නම් කරන්න පුළුවන් අපිට ABC කියලා නම් කරන්න පුළුවන්. ZBA කියලා නම් කරන්න පුළුවන්. ඊට අපි දෙවෙනි එක ලෙස ගත්තොත් මේ විදියට නම මේක ABCD ඔය මෙතන මට නම් කරලා දෙන්න මෙතන කෝණ තියෙන කීපය. නමුත් මට මේ කෝණ දෙක නම් කරලා එක සහ දෙක. මෙතන මේ සම්පූර්ණ විශාල කෝණය තියෙනවා, වටේ පරාවර්ත කෝණය තියෙනවා, ඔක්කොම කෝණ හතරක් තියෙනවා. තොර මේක අපි නම් කරොත් එහෙම අංක 1 කෝණය අපි නම් කරොත් 1 කියන කෝණය නම් කරොත් අනේ කෝණය නම් කරන්න පුළුවන් අපිට ශීර්ෂ අකුර දාගෙන දෙපැත්තට බාහුව දෙකේ අකුරු දාගෙන මේ දෙක මාරු වුණාට කමක් නැහැ දෙපැත්තේ අකුරු දෙක කියන කෝණය නම් කරගන්නේ ශීර්ෂ අකුර මැදට දාගෙන දෙපැත්තට මේ අකුරු දෙක දාගන්නවා අපි D සහ C. තොර කෝණයක් නම් කරනකොට ළමයි මම ඉස්සෙල්ල කිව්වා මේ ශීර්ෂයේ තියෙන දාර දෙකක් නම් තනි අකුරකින් පුළුවන්. මෙතන දාර තුනක් තියෙනවා. ඒක නිසා මෙන්න මෙතන කෝණ නම් කරනකොට තනි අකුරකින් නම් කරන්න බෑ. මෙතන කෝණය විතරක් තනි අකුරකින් නම් කරන්න පුළුවන්. හරි ඔය ටික දාගන්න. ප්‍රධාන අංක 3 ඔයගොල්ලෝ මේ ටික ලියාගන්න තමයි ප්‍රධාන මාතෘකාව ලියන්න. ප්‍රවේශයේ යටතේ ප්‍රධාන අංක 3 विशेषित कोण युग विशेषित कोण युग विशेषित कोण युग right මොනවාද මේ විශේෂිත कोण युग කියන්නේ ළමයි මේකට ගොඩක් තියෙනවා විශේෂිත වටිනා ජෝඩු ගොඩක් ඉන්නවා කෝණ. පළවෙනි එක බද්ධ කෝණ යුග. සාමාන්‍ය අදහසම තමයි බද්ධ වෙලා ඉන්නේ, බට් වෙලා ඉන්නේ. බද්ධ කෝණ යුග. මේ බට් වෙලා එළවිලා යා වෙලා ඉන්න කෝණ. බට් වෙලා ඉන්නේ, යා වෙලා ඉන්නේ. බද්ධ කෝණ. අනේ A B C D. එතකොට මේක බද්ධ කෝණ යුගලේ තමයි මේ ජෝඩු. कौन के बद्ध कोण युगले बद्ध कोण युगले कौन एक में यावेला इन्नाय बट्टला इन्नाय एलवेला इन्नाय बद्ध कोण युगले में के लक्षण तुनक्ति पदु शीर्षक्ति पदु बाहुवक्ति පොදු බාහුව දෙපස කෝණ දෙකක් තියෙනවා. අනේ එතකොට ඒ ලක්ෂණ තුන තියෙනවා. අපෝ මම කියන්න ලියන්න දෙන්නේ සරල කාරණා නිසා පොදු ශීර්ෂය පොදු බාහුව දෙපස කෝණ තුන. ලක්ෂණ තුනක් තියෙනවා බද්ධ කෝණවල. එතකොට මේකේ බද්ධ කෝණ යුගලය වෙන්නේ ABD DBC
මේක බද්ධ කෝණ යුගලය නම් කරනවා. මම අන්තිමට කිව්වේ පුතේ බද්ධ කෝණ යුගලයක ලක්ෂණ තුනයි. පොදු ශීර්ෂයක්, පොදු බාහුව, පොදු බාහුව දෙපස කෝණ තුන. අන්නේ ලක්ෂණ තුනම තියෙන කෝණ යුගල බද්ධ කෝණ යුගල. මම කියන්නේ මේක බද්ධ කෝණ යුගල නම්. බද්ධ කෝණ නිකන් අර බද්ධ වෛරක්කාරය වගේ තමයි. යන තැන එනවා. ඒකට යා වෙලා ඉන්නේ. මූර්තු වෙලා ඉන්නේ. යන තැන නේද? ඒකට යා වෙලා ඉන්නේ. ඒකට මූර්තු වෙලා ඉන්නේ. යා වෙලා මූර්තු වෙලා. මේක බද්ධ කෝණ යුගල. බද්ධ කෝණ නැහැලු. ඇයි? බද්ධ කෝණ නැහැ. හේතු ජ්‍යාමිතිය කියන්නේ තර්කයත් එක්ක යන්නේ. මොකක්ද හේතු? බද්ධ කෝණ යුගල නැත්තේ ඇයි මේක බද්ධ කෝණ යුගල නොවන්නේ? අන්න තමයි හරි ලස්සනකට උත්තර දෙනවා. මේක එකම පොදු ශීර්ෂයක් නෑ බෑකෝ. අන්න තර්කේ. ජ්‍යාමිතිය කියන්නේ තර්කේ. තිතත් ඇති සියල්ල වෙනස් කරන්නේ. මම කිව්වේ ඔහුව මරන්න එපා නිදහස් කරන්න. රජතුමා කිව්වේ එයාව මරන්න එපා නිදහස් කරන්න. නිදහස් කරන්න. රජතුමා කිව්වේ සෙන්පතිය ගිය සතියේ මම කතා කරා. හැබැයි මේ සංදේශය රැගෙන යන එක මොකද කරන්නේ? ඔව්ව මරන්න තිතත් ඉච්චරයි. ඔව්ව මරන්න එපා නිදහස් කරන්න. තිතකින් සියල්ල වෙනස් කළ හැකි. ජ්‍යාමිතියත් ඒ ජ්‍යාමිතිය මේක පොදු ශීර්ෂ. ඒක නිසා පොදු බාහුව බද්ධ කෝණ යුගල නෑ. පොදු බාහුවක් තියෙනවා. බද්ධ කෝණ යුගල නෑ. මේක බද්ධ කෝණ යුගල නැත. right දාගන්න. බද්ධ කෝණ යුගල නැත. සියුම් දේ පවා තර්ක කරන්න ඉගෙන ගන්න. පොදු බාහුවකුත් නැහැ. කෝණ දෙක එකම බාහුව තමයි තියෙන්නේ. එකම බාහුව මැදින් බෙදාගෙන තියෙන්නේ. හරි. අපි ඊළඟට අන්න බද්ධ කෝණ යුගල. ඊළඟ සිම්පල් B. අනුපූරක. අනුපූරක කෝණ යුගල. අනුපූරක කෝණ යුගල. අනුපූරක කෝණ යුගල කියන්නේ කෝණ යුගල එකතුව අංශක අණුවක් වෙන්න ඕන. අණු කිව්වම යුගලයේ අණුවක් වෙන්න ඕන. කෝණ යුගලයේ එකතුව අංශක අණුවක් වන කෝණ යුගල. උදාහරණයක් වශයෙන් අපි මෙහෙම හිතමු. මේක 60යි. මේක 30යි. ABC. මේක තියෙන අනුපූරක කෝණ යුගලය කවුද? අනුපූරක කෝණ යුගලය කවුද වෙන්නේ? අනුපූරක කෝණ යුගලය එකතු අංශක අණුවක් වන කෝණ යුගලය නේද? මේක අනුපූරක කෝණ යුගලය කවුද? A සහ C. A හා C. ඇයි? මොකද රීසන් එක? මේ දෙක එකතු අංශක අණුව. එකතු අංශක අණුවක් වන කෝණ යුගලය. මේක රීසන් එක තමයි එකතු අංශක අණුව. එකතු අංශක අණුවක් වන කෝණ යුගලය අනුපූරක කෝණ යුගලය. right මේක දාගන්න.
ඉක්මනට යමු මේ මූලික කාරණා වැදගත් අනේක අපි ගැඹුරු ජ්‍යාමිතියකට යන්න බිඳුවේ ඉඳන් අස්සක් මුලක් නැර හරියටම කවර් කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ තමයි කෝණ යුගලයක එකතු අංශක අණුමක් නම් ඒ කෝණ යුගලය අනුපූරකයි. ඒ කියන්නේ මේ A සහ C කෝණ මක් නිසාද තිත්තුන අනිත් පැත්තට ගහුවම තේරුම මක් නිසාද A ධන C කීයද වෙන්නේ? A කෝණය 30යි. A කෝණය 30යි. C කෝණය 60යි. එකතු අංශක අණුව. අනේ එකතු අංශක අණුවක් වල ඔන්න මම රීසන් එකක් දුන්නා. මක් නිසාද එකතු අංශක අණුවක් වල කෝණ යුගල. අනුපූරක කෝණ යුගල. මේ තිත්තුන අනිත් අතට ලියුවොත් එම නිසා අනිත් පැත්ත හැරුවොත් මක් නිසාද කෝණේ දීර්ඝව ලියන්න පුළුවන්. මේ දාර දෙකක් නිසා මම කෙටියෙන් BAC ACB ඊට පස්සේ අපි සිම්පල් C මාතෘකාවට යමු. පරිපූර්ණක කෝණ යුගල. පරිපූර්ණක කෝණ යුගල තරුපයෙන් භාගය අංශක 180යි. Simple C, පරිපූර්ණයෙන් භාගය පරිපූර්ණක කෝණ යුගල. පරිපූර්ණක කෝණ යුගල. යම් කෝණ යුගලයක ඓක්‍ය එකතුවට කියනවා ඓක්‍ය කියලා. ඓක්‍ය 180ක් නම් එය පරිපූර්ණක වේ. පරිපූර්ණක වේ. අපි ගමු මෙහෙම. මේක පරිපූර්ණක කෝණ යුගලය වෙන්නේ කවුද? ABC අනේ කපු තුනකින් නම් කරන්න වෙනවා. මේක තියෙන පරිපූර්ණක කෝණ යුගලය. පරිපූර්ණක කෝණ යුගලය. මෙයාගේ ඉන්න පරිපූර්ණක කෝණ යුගලය. කවුද? ABC කමා BCD අනේ ඒ ජෝඩුවට අපි කියනවා පරිපූර්ණක කෝණ යුගලයක් කියලා. හැබැයි මේක තනි අකුරෙන් නම් කරන්න බෑ පුතේ. ඇයි? මේ ශීර්ෂයේ දාර 1 2 3ක් තියෙනවා. ඒක නිසා මේක තනි අකුරෙන් නම් කරොත් මගේ පුතේ වැරදි. සිතම මේක මේ සෙමිනාර් එක දානවා වීඩියෝ එක එඩිට් කරලා DA এডুকেෂන් එකට ඔබට නැවත වරක් බලන්න පුළුවන්. ඒ නිසා මම මේ මුල් ටික ටිකක් වේගවත් කරන්න. සමුඛ කෝණ යුගල ඊළඟ සිම්පලි සමුඛ කෝණ යුගල. සමුඛ කෝණ යුගල ළමයි සමුඛ කියන්නේ face to face.
මූණට මූණ සමුඛ සාකච්ඡා. මූණට මූණ ඉන්න කෝණ යුග. කවුද මේකේ සමුඛ කෝණ යුග? සමුඛ කෝණ යුග. කවුද මේකේ face to face ඉන්න මූණට මූණ ඉන්න සමුඛ කෝණ යුගල් කවුද? ඒ සහසි ඒ කමාසි මූණට මූණ ඉන්නේ. ඊළඟට B සහ D මූණට මූණ ඉන්නේ. B සහ D තනි අකුරෙන් නම් කරන්න පුළුවන් ශීර්ෂයේ දාර දෙක. ඊට පස්සේ තව එකක් ඔන්නේ ත්‍රිකෝණ බලක් නැහැ. ඔන්න මතකද මෙන්න ප්‍රමේයයක් තිබ්බා. A B C D මේ බාහිර කෝණේ අභ්‍යන්තර සමුඛ කෝණ දෙක එකතුවට බාහිර කෝණේ සමාන අපි ඉදිරියේදී ඒවා ගැඹුරට සාකච්ඡා කරමු. තර මේ ACD මෙහෙම කියනවා. ACB හි මත අපි මෙහෙම කියනවා. කෙන් ප්‍රමේය ACD बाहिर कोने अभ्यंतर अन्नो वचन इजने करने का ACD बाहिर कोने अभ्यंतर समुख कोण युगले कौन ACD बाहिर कोणे अभ्यंतर में समुख कोणे युगले याट समुख में देना ACD माता का रीड करना ACD बाहिर कोणे अभ्यंतर समुख कोण युगले कौन ऐसा भी तनिया पूरे नाम करने को लगा मैं मैसेज करना है वेरी गुड अन वचन है इधर करना है कि मिक टेक्निकल वर्ड्स ठीक अलग करना उन्हीं जामिती होंगी तेरुं करने लगा मिक तीने पारिभाषिक शब्दमाला वाला करना टेक्निकल वर्ड्स ठीक करते तो संबंध जामिती संबंध ACD बाहिर कोणे अभ्यंतर समुख कोण युगले ऐसा भी अनोवाहर वेदगत ओ वेदगत राइट समुख कोण युग अपे अमीदा अनुरूप कोण युग अनुरूप कोण युग तमा ඒගොල්ලන්ගේ හැඩය මේ අපු එක්ක එයාගේ මේ මුල්ලක් ඇර මුල්ලෙන් මුල්ල තමයි තුන් මුල්ල මේ මුල්ලු තුනක් තියෙනවා ඒක පළවෙනි මුල්ලයි තුන් මුල්ල මුල්ලෙන් මුල්ල තමයි තුන් මුල්ල අන්න මේ හැඩේ මේ කෝණ යුගලේ අනුරූප කෝණ යුග මෙයාට මූණට මූණ බලාගෙන මෙහෙම ඉන්නත් ඕන ඒතර එකක් කර එකක් අන්න එහෙම මේ डिप्स गहना तो ahsadiya balaගෙන ඉන්නත් ඔය හැද තදෙති ඒතකොට මේ අනුරූප කෝණ යුගල් තෝරන්න බලන්න මේක මම මෙන්න මේ දෙක සමාන්තර නැහැ මේ වගේ रेखा देखा खराट कपन रेखाවට අපි කියනවා ගන්තය යන වචනෙන් තමයි තීර්ඝ රේඛා පෙර පීඩ දෙකක් හරහට දාන සිල්බරන් කොටේ ඊට පස්සේ වීච් යනකොට ගිහිල්ලා ඒ සිපගෙන වැරදගෙන කියන්නේ ඔය තමයි අපේ ආංගම ගන්න තීර්ඝ රේඛාව සිල්බරන් කොට තීර්ඝ රේඛාව කොච්චර පයින් යන්න එපා right නේද पेड़ पीड़ देखा हरा हाथ तीर सिल्वर कोट कांक्रीट कोट अने आप तीर रेखाओ आप तीर रेखाओ सर वेगे
හරි මම වීඩියෝ එක එවනවා. ගොඩක් කාරණා තියෙනවා. හරි මම හිමීට යන්න. ළමයි අනුරූප කෝණවල හැඩේ නේද මුල්ලක් ඇර මුල්ලක් right මම පොඩ්ඩක් වේගය වැඩි කරේ නෝට් එක එවන නිසා හොඳටම වේගය වැඩි හරි මම හිමීට යවන්න හිමීට අනේ හරි අනුරූප කෝණවල හැඩේ මේ F අකුරේ මුල්ලක් ඇර මුල්ල තියාගන්න බැරුණු පැටව ඉන්නවා නම් දුක් වෙන්න එපා වීඩියෝ එක එවනවා ගෲප් වලට දාන්න YouTube එකට දාන්න BA education එකට දාන්න මුල්ලක් ඇර මුල්ල තොරයන් රේඛා දෙක තීරක රේඛාවකින් කැපුණාම රේඛාවකින් කැපුණාම අන්න හැදෙන කෝණ ගොඩක් මට මේ අතරින් හොයලා දෙන්න අනුරූප කෝණ යුගල මේක ඉන්න අනුරූප කෝණ යුගල හොයලා දෙන්න අන්න මම වේගය වැඩි කර අඩු කරන්න මේ වගේ තැන්වල මේක ගොඩාක්ම වැදගත් අර කලින් ඒවා අර්ථ දැක්වීම අපි දැනගන්න ඕනේ ඒවා අපිට ලොකු වෙලාවක් මිදම හැබැයි මේ තැන්වල අපි නතර වෙන්න ඕනේ මේක තියෙන අනුරූප කෝණ යුගල ජෝඩු කෝණ යුගල කිව්වම රේඛා දෙක අකුරු දෙකෙන් බෑ මේ අකුරු සිම්පල් අකුරු වලින් කවුද අනුරූප කෝණ යුගල ඔව් සමානක් අය දාලා මෙහෙම සමානයි කියලා මේ දෙක සමාන්තර නැහැ තමයි ප්‍රශ්නයක් හරි ළමයි කියනවා A සහ D අනුරූප එයි ඒක ඉන්නේ මේ හැටි මේකදී F අකුරේ මුල් A සහ D අනුරූප මම ක්‍රමාද දාන්න ඕනේ සමාන ලකුණුද මෙතන අනුරූප කෝණ මේ යුගලයට ක්‍රමාවද සමාන ලකුණුද දාන්න මට ඒකට කියන්න සමාන ලකුණු ක්‍රමාව කොමාව හරි තර්කය A සමානයි D අන තර්ක A සමානයි D සමානද මේ කෝණ සමානද ඔව් මේ රේඛා දෙක මම මුලින්ම කිව්වා සමාන්තර නැහැ කියලා. එහෙනම් මේ ඒකාන්තර මේ අනුරූප කෝණ යුගල සමාන නැහැ. ඒ අපි ඉගෙන ගන්න ඉදිරියේදී ඉගෙන ගන්න ප්‍රමේය තමයි සමාන්තර රේඛා අතර කෝණ යුගල තමයි සමාන්තර රේඛා අතර කෝණ යුගල අනුරූප කෝණ යුගල සමාන. මේ දෙක සමාන්තරයි කියලා නේ ප්‍රමාණවත් සාක්ෂිය. හැබැයි මේ අකුර හැඩයට ඉන්න කෝණ යුගල් අනුරූප කෝණ යුගල්. ඒ හැඩයට ඉන්න අය අනුරූප කෝණ යුගල්. තව අනුරූප කෝණ යුගලයක් කවුද මෙතන ඉන්නේ? තව අනුරූප කෝණ යුගලයක් ඉන්නවා. ඔව් තව යුගලයක් ඉන්නවා. කවුද? B සහ E. හැබැයි මේ දෙක සමානනේ. සමාන වෙන්න නම් සමාන්තර වෙන්න ඕනේ. සමාන්තර බවමක් කියලානේ. එහෙනම් නිකන් උපකල්පනය කරන්න එපා. නිමානය කරන්න එපා. ඔවුන් දෙන්න නිකන් සමාන්තරයි වගේ දීලා නැත්තම් සමාන්තර නැත්තම් අනුරූප කෝණ යුගල සමාන වෙන්නේ නැහැ. F අකුර හැඩයට තියෙන ඕනම කෝණ යුගලයක් අනුරූප කෝණ යුගල. හැබැයි සමාන වෙන්නේ මේ රේඛා යුගලයේ සමාන්තර වුණොත් විතරයි.
මෙවැනි රේඛා හරහාට කපන රේඛාවලට කියනවා තීර්යක් රේඛා. තීර්යක් රේඛා කියලා. තීර්යක් රේඛාව තවදුරටත් පැහැදිලි කරොත් මේ ආකාරයට තියෙන රේඛා දෙක හරහාට ගමන් කරන රේඛාව තීර්යක් රේඛා. තීර්යක් රේඛා. ඒ කියන්නේ රේඛා දෙකක් කපාගෙන ගමන් කරන රේඛාව කපාගෙන ගමන් කරන රේඛාව තීර්යක් රේඛාව. ඉස්සර තිබ්බා වගේ පැදුරු සාජ්‍ය එහෙම නැද්ද? අපි ඔන්ලයින් පැදුරු සාජ්‍යයක් තිබ්බනේ. ඔව් අපි ඉදිරියට තියෙනවා. ඔන්ලයින් පැදුරු සාජ්‍යයක් තියෙනවා. නේද? අපේ ගායිකාව ඉන්නවා නේද? අපේ අද ගායිකාව නැද්ද කොහෙද? ජනු නැද්ද? අපි ලබන පාරෙන් දැන් මේ ජ්‍යාමිතික සෙමිනේක දිගටම යනවනේ නේද? අපි මේක හොඳ ගායකයෝ ගායිකාවෝ ටිකක් තියෙන පොඩ අපි පැයක් විතර ගියාම නේද? පොඩි අපි පොඩ සින්දුවක් එහෙම කියන අවස්ථාවක් දෙමු. අපි ඉදිරියට යන නිසා ජ්‍යාමිතිය අපි හිමීට රස විඳින්න යන්න ඕනේ. ඉතින් මම මේ පොඩ්ඩක් වේගෙන් ගිය ටික ගණන් ගන්න එපා. ඒවා අර්ථ දැක්වීම. මොනවාද මං උගන්වපු ටික නැවත මතක් කරන්න. කෝණ යුගල්නේ බද්ධ කෝණ යුගල්. බද්ධ කෝණ යුගල් කියන්නේ මොනවාද මගේ පුතේ? වට වෙලා ඉන්නේ, ඇලවිලා ඉන්නේ, පොදු ශීර්ෂයක් තියෙනවා, පොදු බාහුවක්. ඒ දෙකස කෝණ දෙක. is give no. Okay get no. right? මම ආපහු සාරාංශගත කරන නිසායි මේ සරල සුන්දර දේවල් වේගින් ගියේ. ඊට පස්සේ අංශක 90 එකතු 90ක් වෙන කෝණ යුගල් අනුපූරක 90ක් වෙන කෝණ යුගල් අනුපූරක කෝණ යුගලය එකතු 90ක් වෙන කෝණ යුගල් අනුපූරක. දැන් මේ කෝණ යුගලේ මේක 60යි මේක 30යි. එමනම් මේ කෝණ යුගලය මොනවද? අනුපූරක කෝණ යුගල්. මේ බද්ධ කෝණ යුගල්. මේ කෝණ වලට මේ සංකේතය දාන්න පුළුවන්. මේ විභාගෙදී හැබැයි ලියුවොත් මේම කෙටි කරලා අනු කෝ යු බා කෝ යු බලන එක අප්සෙට් යනවා. right? එහෙම මම මෙතනදී කෙටි ක්‍රම භාවිත කරලා බෑ. හැබැයි කෝණයට වුණ තැනක මේ සංකේතය දාන්න පුළුවන්. no problem ශ්‍රී ලංකා. ඕගලන්ගේ මිස් කැමති නම් no problem ශ්‍රී ලංකා. පේපර් එකේ බලන්න කියලා. සමහරක් ඉස්කෝලවල ගුරු කැමති නෑ. එයාගෙන විදිහට දාන්න මම දන්නේ පරිපූර්ණක කෝණ යුග. පරිපූර්ණකෙන් බාපි. පරිපූර්ණක කෝණ යුග. මේ වගේ කෝණ යුග. පරිපූර්ණක කෝණ යුග. පරිපූර්ණකෙන් බාපි. අංශක 180. යම් කෝණ යුගලයක එකතු අංශක 180. පරිපූර්ණකෙන් බාපි අංශක 180. ඒක මම කිව්වේ පරිපූර්ණක කෝණ යුගල් පරිපූර්ණකෙන් බාපි අංශක 180. අනුපූරක කෝණ යුගල් එකතු අංශක 90ක් වන අනු කියන එකෙන් මතක තියාගන්න. අනුපූරක කෝණ යුගල් පරිපූරක කෝණ යුගල් පරිපූර්ණකෙන් බාපි 180යි. කෝණ දෙකක එකතු 180ක් වන බද්ධ කෝණ යුගල්. ඔය ටිකෙන් දෙන්නේ again. ඔය ටිකෙන් again. පිටිකම නැහැ. ඊට පස්සේ අපි කියනවා සමුඛ කෝණ යුග. සමුඛ කියන්නේ මොකක්ද? සමුඛ පරීක්ෂා මූණට මූණ කරන පරීක්ෂා. මේ මූණට මූණ ඉන්න කෝණ යුග. සමුඛ කෝණ යුග. සමුඛ කෝණ යුග. සමුඛ කෝණ යුග. මූණට මූණ ඉන්න කෝණ යුග. ඔය ටිකනේ අපි කියන්නේ. ඔලෙලොල්ට මේ කෝණේ ලකුණ දාන්න පුළුවන්. ඉස්කෝලේදී දානවද නැද්ද කියන එක මිස්කින් අහලා දාන්න. මිස් කැමති නම් දාන්න. no problem. right. හරි.
ඒක තමයි මම කිව්වේ. මිස්කින් අහලා දාන්න. සමහරක් අයගේ වැරදි දාන්න. right. ඒක තමයි. Oral වලදී බය නැතුව පාවිච්චි කරන්න. හරි. ඔගොල්ලෝ මේ බලන්න. right, thank you Sachin. කටට මාසුලන් දානවා. හරි. ඊට පස්සේ ඊළඟේ A B C D E ඊට පස්සේ මොනවාද ඒකාන්තර කෝණ යුග. අපි ඔන්න හිමීට ගියා. මේ මෙච්චරයි ඊට පස්සේ මම ඉවර වෙලා ඔක්කොම සාරාංශගත කරලා දෙන්නම් බෝඩ් එකේ එක ඉරකින් ඔක්කොම ටික කියලා දෙන්න. මහා ලෝකෝට හිතන්න එපා. There is not big job. They can look at the work look at the work that they hit under. Punchi job work that they hit under. Right. It's about that. मैं බලන්න පැටව ඊළඟට ඒකාන්තර කෝණ යුග මොකක්ද ඒකාන්තර වල හැඩේ z ගේ මුල්ලේ කෝණ මේ z ඉන්න පුළුවන් විවිධ හැඩවල මේ මේම දිග දිලා ඉන්නත් තව ඕම ඉන්නත් නයිව නිකන් ඉස්සෙන් හැඩයක් නිකන් ගෑවිලා තිබ්බත් මේ ඉස්සෙන් හැඩයක් නිකන් ගෑවිලා තිබ්බත් අන්න එතකොට ඒ විදිහේ ඒවට කියනවා ඒකාන්තර කෝණ යුග. रेखा देखा तीरक रेखाओं की कैपुला रेखा देखा तीरक रेखाओं की कैपुला මෙතන හැදෙන ඒකාන්තර කෝණ යුගල් කවුද? ඒකාන්තර කෝණ යුග. ඒකාන්තර කෝණ යුග. එතන හැදෙන ඒකාන්තර කෝණ යුග. ඔව්. BD අන්න B D සමාන නෑ මේ දෙක සමාන්තරයි කියලා දීලා ඊළඟ EC ගමන් ඒ මේ දෙකට මම B සහ D ට තනීර ගහලා මෙහෙම මේකට ඉර දෙකක් දෙනවා මම ආතරයකට දෙන්න කිව්වේ මේ චූන් වෙලා වගේ මේකට තනීර ගහලා මේක ජ්‍යාමිතියදී මන් තියෙන තිතක පව තේරුමක් තියෙනවා මේකට තනීර එකව ගහලා මේකට ඉර දෙකක් දෙනවා අන්න කොන වෙන් කරලා හඳුනගන්න මේ කොනෙට මේ කොනේ මෙහෙම දාන්නත් බෑ අපි දන්නේ නිමිෂාවක් මේ කොන සමාන නැහැ. ඇත්තටම අවංකව ගත්තොත් මේ කොන හතරට එක විවිධ සංකේත දාන්න වෙයි. විවිධ සංකේත දාන්න. මොකද දැන් මෙහෙම දැම්මොත් තේරුම B ට D සමාන. ඒකත් හොඳ වෙලාවට සාකච්ඡා වුණා. මේකට මෙහෙම දැම්මොත් මේක තේරුම C ට E සමාන. C ට E සමාන. ඒක නිසා ඇත්තටම මේකට එහෙම සංකේත කිසිවක් භාවිතා කරන්නට බෑ. අපි දන්නේ නැහැ මේ දෙක සමාන්තරද නැද්ද? ඒක නිසා සමානයි කියලා කියන්න බෑ. ඊළඟට ඒකාන්තර කෝණ යුගල B සහ D එක. අනිත් එක කවුද? E සහ C. E සහ C. E, C. ඒකාන්තර කෝණ යුගල. right, ඔය ටික දාගන්න. මොකද්ද මේක ළඟ හැදෙන්නේ? මිත්‍රෝ ඉන්නේ යාළුවෝ.
යාළුවෝ ඉන්නේ මාළුවෝ වගේ. මාළුවෝ ඉන්නේ ටැංකිය. ටැංකියේ හැඩය C. ඉතින් ඔය ටැංකි පෙරලා බාල්දි දානවා වගේ. විවිධ හැඩයට උදාහරණයක් මේ අත C. මේ මුල්ලේ කෝණ තමයි අපි කියන්නේ මිත්‍ර කෝණ යුග. තමයි අපි කියන්නේ මිත්‍ර කෝණ යුග. තොරේ රේඛා දෙක හරහට කැපුණු තීරයක් රේඛාවකින් අනේක මොනවාද හැදෙන්නේ? මිත්‍ර කෝණ යුගල් කවුරුද? මේක ඉන්න මිත්‍ර කෝණ යුගල මිත්‍රයෝ ඉන්නේ යාළුවෝ වගේ. මිත්‍රයෝ ඉන්නේ යාළුවෝ ඉන්නේ මාළුවෝ ඉන්නේ ටැංකිය හැදෙන්නේ. ටැංකිය හැදෙන්නේ. right. එතකොට මේක ඉන්න මිත්‍ර A සහ B A, B මිත්‍ර කෝණ යුග. A, B මිත්‍ර කෝණ යුග. කෝණ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය කෝණ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය මේ කෝණ අණුව කොහොමද ත්‍රිකෝණ වර්ග කරන්නේ මම පුතේ? අපිට මුලින්ම එනවා සුළු කෝණ ත්‍රිකෝණ. ඒ කියන්නේ ළමයි විශාලතම කෝණය සුළු කෝණයක් වන ත්‍රිකෝණ. ඒක විශාලතම කෝණය සුළු කෝණයක්. එවැනි ඒවාට කියනවා අපි සුළු කෝණ ත්‍රිකෝණ. ඍජු කෝණ ත්‍රිකෝණ. ඒ කියන්නේ විශාලතම කෝණය ඍජු කෝණයක් වන ත්‍රිකෝණ. ඊළඟ කෝණය මහා කෝණ ත්‍රිකෝණ. විශාලතම කෝණය මහා කෝණයක් වන ත්‍රිකෝණ. කෝණ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය. දාගන්නවා. ත්‍රිකෝණවල විශේෂිත පාද හා කෝණ යුග. මේක පුදුම වැදගත් මාතෘකාවක්. මේක පුදුම වැදගත්. අද දවසේ ඉගෙන ගන්න පුදුම. ඒ කියන්නේ ඕක නිවැරදිව අවබෝධ කරගත්තොත් අපේ ජ්‍යාමිතියේ හදවත වන ත්‍රිකෝණාංග සාම්‍ය ගොඩ දාන්න පුළුවන්. ඒ නිසා මේක පුදුම වැදගත්. right? අපි ලබන සතියේ කතා කරන ජ්‍යාමිතියේ මූලිකම ප්‍රමේයන් ටික. ඒ ප්‍රමේයන් සහ විභාග ගැටලු පාස් පේපර්ස් ගැටලු කොහොමද ඒ ප්‍රමේයන් හා සම්බන්ධ පාස් පේපර්ස් ඇවිල්ලා තියෙන්නේ? කොහොමද ඒ ගැටලු අපි ලෙහා ගන්නේ? එතකොට මූලිකම ප්‍රමේයන් සහ ඒ හා සම්බන්ධ පාස් පේපර්ස් ගැටලු ලබන සතියේ අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ සමාන්තරයේදී අපි යනවා ජ්‍යාමිතිය හදවත බඳු ත්‍රිකෝණාංග සාම්‍ය. ඒක වෙනම යන්න ඕනේ. ඒ තරම් වැදගත් ත්‍රිකෝණාංග සාම්‍ය ගණන් ගොඩාක් හදන්න ඕනේ. right. එතකොට ත්‍රිකෝණවල විශේෂිත පාද හා කෝණ යුගල් මේකේ අපි දාමු සිම්පල්ලි මේක 10 ශ්‍රේණි තමයි ළමයිට ත්‍රිකෝණවල අංග සාම්‍ය ත්‍රිකෝණ යුගල් එන්නේ. මේ වෙනකොට උගන්වලා ඉවරයි. නමුත් නැවත ජ්‍යාමිතිය යටතේ උගන්වනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ යුගල්. අපිට කලිනුත් හම්බුණා අනුරූප කෝණ යුගල් જાතිය. හැබැයි මේ අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ යුගල් දෙක පටලව ගන්න එපා. දෙක. අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ යුගල් තමයි මේ වගේ. මේ අනුරූප කෝණ යුගල් කියවම මේක මොකක්ද කියවෙන්නේ කියලා අපි මේ ගාන ඇසුරෙන්ම පැහැදිලි කරගමු.
අනුරූප කෝණ යුගල් පිහිටන්නේ ළමයි සමාන පාදවලට සමුකෝ. මේකේ මේ සමාන සංකේත වලින් කියන්නේ පාද දිගින් සමාන. මේ ඉරිකැලි තුනට සමුකෝ මේකේ ඉන්නේ කවුද? B. මේකේ ඉරිකැලි තුනට සමුකෝ ඉන්නේ කවුද? A. එහෙනම් අනුරූප කෝණ යුගල් කියන්නේ සමාන පාදවලට සමුක කෝණ යුගල්. අනුරූප කෝණ යුගල් කියන්නේ මොනවාද? තවත් දාලා අපි එක පස්සේ යටින් ලියමු. right? අපි ලියාගමු අනුරූප කෝණ යුගල්. අනුරූප කෝණ යුගල්. මේකෙන් මේ ත්‍රිකෝණාංග සාමයේදී අනුරූප කෝණ යුගල් කියන්නේ සමාන පාදවලට සමුකව ඉන්න කෝණ යුගල්. B සහ ඊට පස්සේ මේ තනියකට සමුකව ඉන්නවා මෙතන මෙතන තනියකට සමුකව ඉන්නවා P. ඊට පස්සේ ඉරි දෙකට සමුකව ඉන්නවා C. මේක ඉරි දෙකට සමුකව ඉන්නවා Q. සමුකව ඉන්නවා Q. අනුරූප කෝණ යුගල්. එතකොට මේ අනුරූප කෝණ යුගල් කියන්නේ මොනවාද? ඊළඟ සතියේත් මේක තමයි පොතේ. අනුරූප කෝණ යුගල් කියන්නේ සමාන පාදවලට ත්‍රිකෝණ දෙකක් අංග සමය කියන්නේ සීලුම අංග සමානයි. සමාන පාදවලට සමුක කියන්නේ අපි දන්නවනේ දැන් ඉස්සරහින් ඉන්නේ. සමාන පාදවලට සමුක කෝණ යුගල්. අන්න බලන්න මේ ටෙක්නිකල් වර්ඩ්. කලින් ඉගෙන ගත්ත සමුක කියන්නේ මොකක්ද? එහෙනම් සමාන පාදවලට සමුක කෝණ යුගල් තමයි අංග සමත්‍රිකෝණවල අනුරූප කෝණ යුගල් කියන්නේ සමාන පාදවලට සමුක කෝණ යුගල්. සමුක කෝණ යුගල්. අනේ ටික දාගන්න. ඒක ආයෙත් කියලා දෙන්න. අංග සමත්‍රිකෝණ කියන්නේ සීලුම අංග වලින් සමාන ත්‍රිකෝණ. එතකොට අනුරූප කෝණ යුගල් කියන්නේ මේ වගේ සමාන පාදවලට සමුකව ඉන්න මේ කෝණ යුගලයේ අනුරූප කෝණ යුගල. මේ ඉරිකැලි දෙක කියන්නේ මේ පාද දෙක සමාන. ඊට සමුකව කියන්නේ මූණලා ඉන්න කෝණ යුගල. C සහ Q. තනියකට සමුකව ඉන්නේ කවුද? A සහ P. කියන්නේ සමාන පාදවලට සමුකව ඉන්න කෝණ යුගල. සමාන පාදවලට සමුක කෝණ යුගල. සමාන පාදවලට සමුක කෝණ යුගල. ඔක වැදගත්. 12 වෙනකොට අපි ඉවර කරනවා ළමා. මූලාරම්භයේදී අපි අද ගන්නේ ටික තමත් වැදගත්. right? නිසා මේ වැදගත්ම ප්‍රධාන අංක 5 තමයි අද දවසේ වැදගත්ම අපි ඉගෙන ගන්න කොටස් ටික. ඉදිරියේදී මුළු මහත් ජ්‍යාමිතියේ හදවත තේරුම් ගන්න මේක තේරුම් ගන්න ඕනේ. ABC මේක PQR ABC සහ PQR මේකේ අනුරූප පාද යුගල් කියවම මේ සමාන කෝණවල ඉස්සෙල්ලා එකේ රිවර්ස් එක සමාන කෝණවල මේ බලන්න මම සංකේතය යොදන හැටි සමාන කෝණවලට සමාන සංකේතය අන්න මේ සමාන කෝණවලට සමුකව ඉන්න පාද යුගල් අනුරූප පාද යුගල්. අනේ එහෙනම් අනුරූප පාද යුගල් මට නම් කරලා දෙන්න. අනුරූප පාද යුගල් සමාන කෝණවලට සමුකව ඉන්න පාද යුගල් කවුරුද? මෙතන BC මෙතන කවුද? PQ. BC, PQ. right. තව ඊළඟ ටික ඔයගොල්ලෝ අන්නහන් ළමයි නම් කරනවා ඉතාමත් වේගෙන්. මෙතන මේ හරියට සමුකව ඉන්නේ කවුද? AC. මෙතන හරියට සමුකව ඉන්නේ කවුද? QR. AC to QR. එහෙනම් අනිත් යුගලේ තිතට සමුකව ඉන්න අය. මේක තිතට සමුකව ඉන්නේ කවුද? B. තිතට සමුකව ඉන්නේ AB. එහා පැත්තේ කවුද?
තිතට සම්මුඛව ඉන්නේ PR. PR. ඔන්න අනුරූප පාද යුග. අනුරූප පාද යුග. අපේ ප්‍රධාන කෝණ යුගල් සහ පාද යුගල් ටික අවසන් කරා. දැන් අද දවසේ අවසාන ටිකට අපි යන්නේ. ගිහිලා අපි ආපහු සාරාංශය අරගෙන නේද? හරි වැදගත් එකකට මේ සංකේත සහ ඒ ඇසුරෙන් රූප ජ්‍යාමිතියමය රූප ඇසුරෙන් සම්බන්ධතා ගොඩනැගෙන හැටි. ප්‍රධාන අංක 6 ලෙස දාගන්න. ප්‍රධාන අංක 6 ලෙස රූපිකව දෙන ලද තොරතුරු මත සම්බන්ධතා ගොඩනැගීම. අපි ගමු මෙහෙම එකක්. මේ රූපෙන් විතරක් මේක ගොඩනගන්න පුළුවන්. රූපෙන් විතරක් සම්බන්ධතාවය මොකක්ද? රූපෙන් විතරක්. කලින් රූප දෙකේ මැද මේ කැලි තුන දාගන්න අංග සමත්‍රිකෝණ යුගල් කියලා ඒක අමතක වුණා. right. හරි. එතකොට මේකේ තියෙන එකම සම්බන්ධතාවය මොකක්ද? මේක තනි අකුරකින් කියන්න බෑ. මේක මොකක්ද මේ රූපේ දිහා බැලුවම ගන්න පුළුවන් සම්බන්ධතාවය? මොකක්ද ගන්න පුළුවන් එකම සම්බන්ධතාවය? AB පාදයේ දිගින් සමාන AC. මේක මේ රූපිකව ගොඩනගාගත්ත රූපිකව දීලා තියෙන දත්තය. අන්න ඒක අපි සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනේ. right. තව එකක් ගත්තොත් අපි මේකෙදි ගොඩනගා ගන්න පුළුවන් සම්බන්ධතාවය මොකක්ද දෙවෙනි රූපේ? සම්බන්ධතාවය කිව්වොත් B සමාන ලකුණු ඉන්න ඕනේ. B සමාන C. තුන තුන්වෙනි රූපේ ගොඩනැගෙන්න පුළුවන් සම්බන්ධතාවය very good. මොකද ගොඩනැගෙන්න පුළුවන් සම්බන්ධතාවය AB සමාන්තරයි C. AB සමාන්තරයි CD. ගොඩනැගෙන්න පුළුවන් සම්බන්ධතාවය AB සමාන්තරයි CD. අන්න සමාන්තරයි කියන එකට භාවිතා කරන සංකේත. නිකම් මීඩි දෙකක් ගැහුවොත් හරි මේ හරි මේක ඔන්න. සාමාන්‍යයෙන් අපි මේක මේ ඊතරේ නැතුව නිකම් මීඩි දෙක ගන්නවා. මොකද ඒකට හේතුව තමයි භාවිතා කරන ඒ ප්‍රොම්ප්ට් එකේ ඊතර විදියට නෙමෙයි ඉරි දෙක තියෙන්නේ. ඒ නිසා ඉරි දෙක තමයි පොත්වල තියෙන්නේ සමාන්තරව. හරි මේකේ ඊතරේ යම් කෙනෙක් මේක මෙහෙම ලිව්වා කියලා වැරදිනේ. AB සමාන්තරයි C. ඔන්න. පුළුවන් ඊතරේ ගහන්න එතකොට ලස්සනයි. D7. හතර මේකෙන් ගොඩනගෙන මේ රූපේ ගොඩනගා ගන්න පුළුවන් සම්බන්ධතාවය මේ රූපේ ගොඩනගා ගන්න පුළුවන් සම්බන්ධතාවය ඒක සංකේත ඇසුරින් කොහොමද? හරි හොඳයි. මේක අංශක 90යි කියනවා. ඔව් ඒකත් එක්කෝ මේ ඕන එකක් OCB සමානයි අංශක 90. ඒකත් හරි. එහෙම නැත්නම් OC
ලම්බකයි OC ලම්බකයි AB. OC ලම්බකයි AB. අන්න ලම්බක බව සංකේතවත් කරන්නේ. මේ දෙක සමානයි කියලා ගන්න බෑ ඒක ප්‍රමේය. මම මාතෘකාව දුන්නේ රූපිකව දෙන ලද තොරතුරු මත සම්බන්ධතාව රූපෙන් විතරයි. OC ලම්බකයි AB. OC ලම්බකයි AB. ලම්බක බව කියන්නේ සංකේතයෙන් ලම්බක නොවේ කියලා කියන සංකේතයක් නෑ. ඒක ලම්බක නොවේ කියලා ලිය. එහෙම අහන්නේ කවදාවත් ඉතිහාසය. ලම්බක නොවේ බව ඔප්පු කරන්නේ. ඕකේ ගොඩනැගෙන සම්බන්ධතාවය මොකක්ද? මේ රූපේ මේක කේන්ද්‍රය කිව්වම රූපෙන් ගොඩනැගෙන දේ තමයි OA සමානයි OB. හරි. right. ප්‍රධාන එක 7 අර්ථ දැක්වීම මත සම්බන්ධතා ගොඩනැගීම. අන්න වැදගත්. ප්‍රධාන අංක 7 අර්ථ දැක්වීම. ප්‍රධාන අංක 8න් ඉවරයි. අර්ථ දැක්වීම මත සම්බන්ධතා ගොඩනැගීම. අර්ථ දැක්වීම මත පළවෙනි එක මධ්‍ය ලක්ෂ්‍ය. මධ්‍ය ලක්ෂ්‍ය අර්ථ දක්වන. ලියාගන්න මෙහෙම. රේඛාවක හරි මැද ලක්ෂ්‍ය. රේඛාවක හරි මැද ලක්ෂ්‍ය. රේඛාවක හරි මැද ලක්ෂ්‍ය මධ්‍ය ලක්ෂ්‍ය. උදාහරණ මෙන්න AB මධ්‍ය ලක්ෂ්‍ය CV. මේක රූපිකව ඇඳලා සම්බන්ධතාව වෙනවා. මම මේ ටික දෙන්නේ කොහොම කෙරෙන්නේ. AB හි මධ්‍ය ලක්ෂ්‍ය CV. AB හි මධ්‍ය ලක්ෂ්‍ය CV. AB ही मध्य लक्ष्य CV. AB मध्य लक्ष्य C. एक यानी हरी मैदान बेदन लक्ष्य. तो मैं क्या कोडने के ना संबंधता वे AC समान है CV. AC समान है CV. अन्य मध्य लक्ष्य की ना अर्थ देख के मैंने साथ में भी संबंधता वे कोडने की. मैं दल रूप ज्यामितिक निर्माण मेरा लंब समाचार क्या मैंने मेरा मध्य लक्ष्य अरे ठीक है पटलो मैं अर्थ देखते मारम वेदगट మేము వెనమ ఒకలాంటి దాయిది ఇకులైది ఉగన్ననే మేమ పొట్లియనాయి හිතන්නේ ළමයිට ඔටෝ අවුෙන්න ඕනේ කියලා. මේව නිකන් ඔටෝ සෙට් වෙන්න ඕනේ කියලා තමයි හිතන්නේ. ඔටෝ සෙට් වෙනකොට නිකන් අජිනමොටෝ වගේ වෙනවා. නේ සමාන්තර නොවේ කියන එකට ලකුණක් නැහැ පුතේ. ඉලි දෙකක් ගාලා මේම කපන්නේ නැහැ.
ඒතකොට සමාන්තර නොවෙන්නේ මේ. ඒක ලකුණ. ඒක කටින් කියන වචනෙන් දී. තර දෙවෙනි එක කෝණ සමච්ඡේදකේ. කෝණ සමච්ඡේදකේ. අනලිය ඒක අර්ථ දක්වීමදී දැන් මේ වැදගත්ම ටිකක් කරන්නේ මේවා අච්චු පොත්වලවත් නැහැ. ඒකයි මේ බිඳුවේ දැන් පැහැදිලි කරන කිසිදු පොතක් ලංකාවේ නැහැ. ඒක සැක පළවෙනි print එකේ පොත් දැන් බුක් ෂොප් වල හොයාගන්නවත් නැහැ. දැන් මේ නැවත print එකක් දානවා මේ ජානති පොත. right. කෝණ සමච්ඡේදකය මෙන්න ලියාගන්න. කෝණයක් සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරන රේඛාව. කෝණයක් සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරන රේඛාව. කෝණයක් සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරනු ලබන කෝණ සමච්ඡේද. කෝණයක් සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරන රේඛාව තමයි කෝණ සමච්ඡේදක. එතකොට මම මැසේජස් දිහා බැලුවෙත් නෑ ළමයි මේක 12 වෙනකොට කවර් කරන්න ඕනේ නේ. හරි. කෝණයක් සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරනු ලබන රේඛාව කෝණ සමච්ඡේද. දැන් A B C මේක D. ඒ කියන්නේ මේක සමාන කොටස් දෙකකට බෙදාගෙන වෙන් කරනු ලබන රේඛාව. BD කියන්නේ අපි මේක උදාහරණයක් විදිහට ගමු. මෙන්න ගමු BD යනු ABC හි කෝණ සමච්ඡේදකේ කෝණ සමච්ඡේදකේ එතකොට ඊට අදාළ රූපය ඇඳලා BD යනු ABC කෝණ සමච්ඡේදකේ රූපය ඇඳලා සම්බන්ධතාව. එතකොට B තමයි ශීර්ෂක මැදේ B AC. එතකොට BD කියලා මෙන්න රේඛාවක්. ඒක කෝණ සමච්ඡේදකයක් කියන්නේ ABC කෝණේ ABC ගේ කෝණ සමච්ඡේදය පරිමැදින් බෙදෙන රේඛාව. ඒතර මේක තමයි රූප සටහන. ඊට අදාළ දත්තේ ABD සමානයි DBC සමානයි DBC. right. අපි ඊළඟ එකට යමු. තුන ලම්බකය වැදගත් මාර්ග දැක්වීම මම හතරක් දෙන්න. මේ මගේ පොතේ තියෙනවා මම ඉගෙන ලද පොතේ අර්ථ දැක්වීම 10ක් විතර තියෙනවා. නමුත් සියල්ල අද සාකච්ඡා කරන්න වෙලා නැහැ. නමුත් ගණිතයේදී මට ගොඩාක්ම වැදගත් වෙන අර්ථ දැක්වීම ටික දෙන්න. ලම්බකය. මොකද්ද ලම්බකය? ලම්බකය කියන්නේ ළමයි රේඛා දෙක අංශක 90ක ඡේදනය වන විට
එකක් අනිකාගේ ලම්බකය වේ. එකක් අනිකාගේ ලම්බකය වේ. එකක් අනිකාගේ ලම්බකය වේ. ඕ සිට ඒබීට අඳිනු ලබන ලම්බකයෙන් AB O සිට ABට අඳිනු ලබන ලම්බකයෙන් AB D හිදී ඡේදනය වේ. කොහොමද මේ රූප අඳින්නේ? මේක AB O කියන්නේ බාහිරෝ පිටි ලක්ෂණ. O සිට ABට අඳිනු ලබන ලම්බකය. අපි O කියන්නේ බාහිර ලක්ෂණ කියලා දෙනවා. මම මේ ගාන කෙටියෙන් දැම්මේ. O සිට ABට අඳිනු ලබන ලම්බකය. ඒ කියන්නේ අංශකණුවක් වෙන පරිදි අඳිනු ලබන AB. එතකොට මේකේ ගොඩනැගෙන සම්බන්ධතාවය තමයි එක්ක මේ කෝණ අංශකණුවයි කියන්න පුළුවන්. නැත්නම් මේ OD ලම්බකයි AB කියලා කියන්න පුළුවන්. අංක ඊළඟට ෆෝමියුලා කන් හතර ලම්බ සමච්ඡේදකය. ඊළඟට අපිට අද දවසේ අවසාන කොටස ලම්බ සමච්ඡේදකය. මේක මම ෆෝමියුලා කන් හතර ඉතාමත් අපිට වැදගත්ම මූලිකම ප්‍රවේශයක් තමයි අද දින සාකච්ඡා කරන්නේ. ලම්බ සමච්ඡේදකය. ළමයි මෙයාට තව තුනක්. මෙයා නොමැති ජ්‍යාමිතික නිර්මාණය පේපර් එක නැති තරම්. ලම්බ සමච්ඡේදකයක් නොමැති පේපර් එකක් නොමැති තරම්. අනිවාර්යයෙන්ම ඕනෙම පේපර් එකක ලම්බ සමච්ඡේදකය එනවම තමයි. ඒක නිසා මේක පොදුවට. ලම්බ සමච්ඡේදකයක් කියන්නේ යම් රේඛාවක් ලම්බකව සමාන කොටස් දෙකකට බෙදාගෙන යන පරිදි අඳිනු ලබන රේඛාවට තමයි ලම්බ සමච්ඡේදකය කියන්නේ. ඊළඟ යම් රේඛාවක් සමාන කොටස් දෙකකට බෙදාගෙන යන පරිදි සමාන කොටස් දෙකකට බෙදාගෙන ලම්බකව යන රේඛාව. මේ වචනේම තියෙන ලම්බ කියන්නේ ලම්බකව සමව ඡේදනය කරගෙන යන රේඛාව. ලම්බ සමච්ඡේදනය. ලම්බකව සමව ඡේදනය කරගෙන යන රේඛාව. ලම්බක වෙන්නත් ඕනේ සමව ඡේදනය කරන්නත් ඕනේ.
AB හිමි ලම්බ සමච්ඡේදකය CD එහි ඡේදන ලක්ෂය OB එහි ඡේදන ලක්ෂය OB AB කියලා රේඛාවක් තියෙනවා නේද මම ඒ ලම්බ සමච්ඡේදකයක් තියෙනවා CD කියලා ඒ කියන්නේ මේක ලම්බක මේක ඡේදන ලක්ෂය ඕලු ලම්බක වෙන්නත් ඕනේ සම කපන්න එහෙනම් මේකෙන් අපි අහුල ගන්න දත්ත ටික කවු AO සමානයි OB අනිත් එක CO ලම්බකයි AB අන්න ලම්බ සමච්ඡේදකයක් කියලා ඔප්පු කරන්න આવොත් මේ වගේ රේඛා දෙක සමානව බෙදෙන බවත් ලම්බක බවත් ඔප්පු කරන්න ඒ වගේම තමයි ලම්බ සමච්ඡේදකයක් කිව්වොත් එකකින් ගන්න පුළුවන් සම්බන්ධතා දෙක ඔය දෙක ඉතින් lucky number 7 වගේ මේ ජ්‍යාමිතිය ඔබට එක පොතකින් ගන්න බැරි කාරණා ටික තමත් වැදගත් කාරණා ටික තමයි මම මේ ඉදිරිපත් කළේ. ඒතකොට මේවල තව වැඩිපුර කොටස් ඇතුළත් කරමින් අවශ්‍ය කරන අංගමස ජ්‍යාමිතික පොත නිර්මාණය කරලා තියෙනවා. ඒක ඉදිරියේදී දක්වනවා. ඒතකොට ඊටමත්ම වැදගත් ටික අපි සාකච්ඡා කරමු. අපි අද කෝණ වර්ග ගැන කතා කරා. කෝණයක් නම් කිරීම, කෝණ වර්ග, කෝණ යුගල් ටික නේද? ඒතකොට ඊටමත් සරලයි නේද? ඒවා මහලුකෝ අමාරු දේවල් නෙමෙයි. right? අපි මුලින් ඉඳන් පොඩ්ඩක් මතක් කරමු. අපි මුලින්ම කෝණයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. රේඛා දෙකක් අතර පරතරය, කෝණයක මේන් කැරක්ටර් එක ශීර්ෂ ලක්ෂය. ඒතකොට බහුව දෙක දෙපැත්තේ තියෙනවා. නේද? ශීර්ෂ ලක්ෂය තමයි මේන් කැරක්ටර් එක. ඊට පස්සේ ප්‍රධාන කෝණ යුගල් ගැන අපි කතා කරා. නේද? බද්ධ කෝණ යුගල්. ඊට පස්සේ අපි කතා කරා පරිපූරක කෝණ යුගල්, අනුපූරක කෝණ යුගල්, සමුඛ කෝණ යුගල්. ඊට පස්සේ අපි ඒකාන්තර කෝණ යුගල්, අනුරූප කෝණ යුගල්, මිත්‍ර කෝණ යුගල්. ඊට පස්සේ ත්‍රිකෝණවල අනුරූප කෝණ යුගල්, අංග සමත්‍රිකෝණවල අනුරූප පාද යුගල්, අංග සමත්‍රිකෝණවල අනුරූප කෝණ යුගල්. ඊට පස්සේ මේ අර්ථ දැක්වෙන්නේ. ඔය ටික තමයි අද දවසේ සාරාංශය. ඔය ටික අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ ජ්‍යාමිතියේ ගැඹුරු තැනකට යන්න. ගැඹුර කියන්නේ අමාරුද? ජ්‍යාමිතියේ ගැඹුරු. හැබැයි අමාරු නෑ. ගැඹුරකට යන්න ටෙක්නික් එකක් තියෙනවා. ඒ නිවැරදි ටෙක්නික් භාවිතා කරමින් යනවා නම් ජ්‍යාමිතිය අමාරු නෑ. ගැඹුරු. ජ්‍යාමිතිය කියන්නේ ගැඹුරු. ගණිතයත් ගැඹුරු. ගැඹුරුයි කියන්නේ අමාරුයි කියන දේ නෙමෙයි. ඕනෙම ගැඹුරකට බහින ටෙක්නික් එකක්. වැඩේ වෙලා තියෙන්නේ අපේ බහුතරයක් ළමයි උඩින් බලලා ගැඹුර දැකලා බය වෙලා කලන්ත දාලා ඇදගෙන වැටෙනවා. ඒක බොහෝ දුර යන්නේ මගදී නේද? ඒක නිසා නිවැරදිව ටෙක්නික් එක අනුව නේද? අපි සින්දුවක් අහමින් රස විඳින්න නේද? ඔක්සිජන් බටයක් එල්ලමින් ඔක්සිජන් කෑන් එකක් දෙකක් අරමින් නියම ටෙක්නික් එකට ජ්‍යාමිතියේ ගැඹුරට පතුලටම කිදාවන්න. right? ගැඹුර ලස්සන අමාරු. ඒක නිසා ජ්‍යාමිතිය ගැන තියෙන බීතිය ඉදිරියේදී පළවහන. එහෙනම් අදට අපි ජ්‍යාමිතික ප්‍රවේශය සම්මන්ත්‍රණයෙන් මෙතනින් සමුගමු. ඔබ සැමට ආයුබෝවන්.